දැන් පුතේ කියන්නේ ගම්මානයක ස්ථාපිත කරද පරිණාමකයක් තමයි තියෙන්නේ. ඔයාලා ගෙවල් ළඟ තියෙන ට්‍රාන්ස්ෆෝමරේ තමයි ඔය තියෙන්නේ. මෙම පරිණාමකයේ ප්‍රාථමිකයේ පොටවල් ගාන ද්විතීයිකයේ පොටවල් ගාන අතර අනුපාතය 25ට 4යි. පුතේ 25ට 4යි කියලා කියන්නේ මෙයා එහෙමනම් සරලව කිව්වොත් පුතේ හරි අධිකර පරිණාමකයක්ද අවකර පරිණාමකයක්ද කියන්නේ අවකර පරිණාමකයක්. ප්‍රාථමික දඟරේ 1.5 කිලෝ වෝල්ට් සැපයීමකට සම්බන්ධ කරලා තියෙනවලු. 1.5 කිලෝ වෝල්ට් සැපයීමකට සම්බන්ධ කර ඇති අතර පරිණාමකය 80% කාර්යක්ෂමතාවයක් සහිතව ක්‍රියා කරයි. හරි. ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් පරිණාමක වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි මොකද්ද පුතේ? හරි පරිපූර්ණ පරිණාමක. පරිපූර්ණයේ වගේ තියෙන ලක්ෂණය මොකද්ද? ප්‍රාථමිකයේ ක්ෂමතාවයයි ද්විතීයිකයේ ක්ෂමතාවයයි සමානයි. කිසිම ශක්ති හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඒවා තියෙන්නේ පුතේ ගණන් වල විතරයි. හරි සාමාන්‍යයෙන් මේ අනිවාර්යෙන් මෙයාගේ කාර්යක්ෂමතාවය ඒ කියන්නේ මෙයාගේ ශක්තිය හානි වෙනවනේ පුතේ. හරි ඊට පස්සේ කියනවා ගම්මානයේ ගෙවල් 250ක් ඇති අතර සෑම නිවසකම උපකරණවල සමග ප්‍රතිරෝධය 50යි නම් ප්‍රාථමිකයේ ගලන ධාරාව වන්නේ. පුතේ ඉතින් මේ ගාන කරන්න නම් ඔබට ධාරා විද්‍යුතයේ චුම්බක ක්ෂේත්‍ර කියන දෙක ගැනම පුතේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි ඔබ ඉස්සරෝම දන්නවා ඔබේ ගමේ ගෙවල් ටික ට්‍රාන්ස්ෆෝමරේට මොන ගතවද තියෙන්නේ? මොන ගතවද? සමාන්තර ගතව. හේතුව එහෙම කියන්න හේතුව මොකක්ද? හැම ගෙදරටම 230 හම්බ වෙනවයි කියලා කියන්නේ පුතේ. හරි මොකෝ වෙන්න ඕනේ? ඒ ගෙවල් ටික මොන ගතවද තියෙන්න ඕනේ? සමාන්තර. බැරි වෙලා හරි ගෙවල් ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරානම් මොකද්ද? එක ගෙදරක් ඕෆ් කරපු වෙලාවක ඔක්කොම වැඩ කටයුතු ඕෆ් කරපු වෙලාවේ පුතේ එතනින් එහාට අනෙක් ගෙදරවල වල වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම ශ්‍රේණිගතයිනේ පුතේ. එකක් කරා කරන්ට් එක ගලන්නේ නැහැ කියන්නේ අනිත් එක කරා ගලන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන උපකරණ ටික ඔක්කොම සමාන්තරගතයි. හරි. එහෙනම් එකක ප්‍රතිරෝධය 50යි නම් මෙතන ගෙවල් 250ක් තියෙනවා. එහෙනම් මේව මොනගත ප්‍රතිරෝධ වගේද කියන්නකෝ සරලව සමාන්තරගතයිනේ. එහෙනම් එකක් 50යි නම් ඒ වගේ ඒවා 250ක් නම් ගමේ සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් කොච්චරයි? 50 බෙදීම 250යි. ඒ කියන්නේ 5න් 1යි. එහෙනම් ඉස්සරවම ගමේ සමග ප්‍රතිරෝධය හොයාගත්තා 0.2 ඕම්. හරි. ගමේ සමග ප්‍රතිරෝධය හොයාගත්තා. ඊට පස්සේ පුතේ මෙහෙමයි ට්‍රාන්ස්ෆෝමර්ස් වල භාවිතා වෙන සමීකරණ දෙකයිනේ ප්‍රධාන වශයෙන්. එකක් මොකද්ද? V1ට V2 සමානයි N1ට N2. ඕක භාවිතා කරන්න පුළුවන් පරිපූර්ණේවට විතරයිද ඕනෑම එකකටද? ඕනෑම එකකට. එහෙනම් මේක ඕනෑම එකකට භාවිතා කරනවා නම් මම කියනවා පුතේ 1.5ට V2 සමානයි. මෙයා 1.5 නේ. 1.5ට V2 සමානයි. කීයට කීයයි කියලාද? 25ට 4යි. එහෙනම් මේක ඕනෑම එකකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් 1.5 4ෙන් ගුණ කරා 6යි. එහෙනම් මෙයාට මම ලියා ගන්න පුළුවන් 25න් 6යි කියලා. V2 සමානයි 25න් 6යි. තේරුණාද? එහෙනම් මෙන්න ද්විතීයිකයේ වෝල්ටේජ් එක අපි ගත්තා. ද්විතීයිකයේ වෝල්ටේජ් එක ගත්තා. දැන් මම කියවනේ ඊළඟ සමීකරණය තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් වලට පාවිච්චි කරන මොකක්ද? V1 I1 සමානයි කවුද? V2 I2. ඒක දාන්න පුළුවන් මොන වගේවට විතරයිද? පරිපූර්ණේවට විතරයි. පරිපූර්ණ නොවනේවට අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? V1 I1 වතාවක් අදාළ කෙනාගේ කාර්යක්ෂමතාවය. හරි අදාළ කෙනාගේ කාර්යක්ෂමතාවය ඊටකින් ගුණ කරපුවාම පස්සේ දැන් මෙයාගේ කාර්යක්ෂමතාවය කීයද? 180යි. එහෙනම් V1 I1 වතාවක් 180 සමානයි. මට ලියා ගන්න පුළුවන් මොකද්ද? V2 I2. අන්න බලන්න පුතේ V1 කියන්නේ ප්‍රාථමිකයේ වෝල්ටීයතාවය මට ලියා ගන්න පුළුවන් කොච්චරයිද? 1.5යි. මගෙන් අහන්නේ ප්‍රාථමිකයේ ධාරාව. හැබැයි කාර්යක්ෂමතාවය 180යි. ඒ කියන්නේ ද්විතීයිකයට හම්බ වෙන්නේ මෙයාගෙන් 180යි. එහෙමනම් දැන් පුතේ මෙයාව වැඩි කරනවා 80 බෙදීම 100ෙන්. සමානයි V2 ද්විතීයිකේ වෝල්ටේජ් එක. කවුද ද්විතීයිකේ වෝල්ටේජ් එක කියන්නේ? 6 බෙදීම 25යි. 6 බෙදීම 25යි. 6 බෙදීම 25 වැඩි කරනවා ගලන ධාරාවේ. එහෙනම් ගලන ධාරාවට මට ලියා ගන්න පුළුවන් වෝල්ටේජ් එක දන්නවා. වෝල්ටේජ් එක දන්නවා නම් ගලන ධාරාව හොයා ගන්න මම කාගෙන් බෙදනවද?
ප්‍රතිරෝධයෙන් බෙදනවා. එහෙනම් වෝල්ටේජ් එක කීයද? 6 බෙදීම 25යි. මෙයාගේ ප්‍රතිරෝධය මම ලියනවා 0.2යි. එහෙමත් නැත්නම් කීයෙන් එකයි කියලා? 5න් එකයි. එහෙනම් බලන්න මේකෙන් මේ 5 උඩට යනවා. මේකේ නොදන්නා පදයකට දැන් මට තියෙන්නේ කවුරු විතරයිද කියන්නකෝ? ප්‍රාථමිකයේ ධාරාව. පුතේ චුට්ටක් බලමු. ප්‍රාථමිකයේ ද්විතීකයේ දැන් හිතන්නකෝ ගෙවල් ඔක්කොම නිදි. මං කියන්නේ ගෙවල් නෙමෙයි, ගෙවල් වල මිනිස්සු. හරි ඔක්කොම නිදි. එක ගෙදරක් විතරක් පුතේ වැඩ. එතකොට ගමේ ප්‍රතිරෝධය කීයද? ගමේ ප්‍රතිරෝධය කීයද? එතකොට එක ගෙදරක් විතරයි වැඩ. එතකොට ගමේ ප්‍රතිරෝධය 50යි. එහෙනම් ගමේ ප්‍රතිරෝධය 50යි කියන්නේ දැන් ප්‍රතිරෝධය මොනවා වුණාද? සමාන්තරගත ප්‍රතිරෝධය අයින් වුණාම ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ ඒ ගලන ඒ ට්‍රාන්ස්ෆෝමරේ ද්විතීයික ධාරාව අඩු වෙනවා. ද්විතීයික ධාරාව අඩු වුණා කියලා වෝල්ටේජ් වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැද්ද පුතේ? වෙනස් වෙන්නේ නැහැ. මොකද වෝල්ටේජ් තීරණය කරන්නේ කවුරු අතර අනුපාතයෙන්ද? පොටවල් ගාන අතර අනුපාතය. එහෙනම් වෝල්ටේජ් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොටවල් ගාන අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. හින්දා වෝල්ටේජ් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙයාගේ ප්‍රාථමිකයේ ධාරාව අනිවාර්යෙන් මොනවා වෙනවද? අඩු වෙනවා. ප්‍රාථමිකයේ ධාරාව අඩු වෙන නිසා අනිවාර්යෙන් කාගේ ධාරාවත් අඩු වෙනවද? ද්විතීයිකයේ ධාරාවත් අඩු වෙනවා. හරි. තව ගයක් සෙට් වුණා මේ ගමට. ගෙවල් 250 තිබ්බ එක නෑ. ගෙවල් 300 වෙනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? සමග ප්‍රතිරෝධය තවත් අඩු වෙනවා. සමග ප්‍රතිරෝධය අඩු වෙන නිසා ගලන ධාරාව තව වැඩි වෙනවා. හැබැයි මේ වෝල්ටීයතා අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. පොටවල් ගාන වෙනස් වෙන්නේ නැති නිසා. එහෙනම් මෙයාගේ ධාරාව වැඩි වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රාථමිකයේ ධාරාවත් මොකක් වෙනවද? වැඩි වෙන්න ඕනේ. තේරුණා නේද පුතේ කතාව? හරි. ඕකේ. පුතේ කියන්නේ PQ ලෙස දක්වා ඇත්තේ සංවෘත සන්නායක පුඩුවක් තලය තුලට චුම්බක ක්ෂේත්‍රයක් තුල ගමන් කරන අවස්ථාවකදී තලය තුලට චුම්බක ක්ෂේත්‍රයක් තුල ගමන් කරන අවස්ථාවකදී ඒ අවස්ථාවට දක්වා ඇත්තේ සංවෘත සන්නායක පුඩුවක් තලය තුලට වූ චුම්බක ක්ෂේත්‍රයක් තුල ගමන් කරන අවස්ථාවකදී අනුරූපව අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා කුඩා වූ ඇමීටරයක් සම්බන්ධ කර ඇත පහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ. හරි. පුතේ මේක මෙහෙමයි සිද්ධිය. හරි. මෙයා දැන් මෙහෙම v වේගෙන් යනවා. මම නම් පර්සනලි කැමති පුතේ මේක ඕන්නම් අපිට හදන්න පුළුවන් පුතේ අර ප්‍රේරිත විදුත්ගාමක බලය සඳහා ප්‍රකාශනය E සමානයි කවුද 5 බෙදීම t වලට 5 වෙනුවට ba දාලා මොකද්ද E සමානයි ba බෙදීම t වලිනුත් ගන්න පුළුවන් පුඩුවක් විදිහට සලකලා එහෙම නැත්නම් අපිට වෙන වෙනම කම්බි විදිහට සලකලා ගන්නත් පුළුවන්. හලෝ මතක් කරන්න කම්බියක ප්‍රේරණය වන විදුත්ගාමක බලය සඳහා මොකද්ද අපි ලියන ප්‍රකාශනය E සමානයි blv නේ E සමානයි BLV තමයි කම්බියක ප්‍රේරණය වන විදුත්ගාමක බලය. එහෙනම් කම්බියක් විදියට සලකලා ගන්නත් පුළුවන් මුළු පුඩුවක් ලෙස සලකලා ගන්නත් පුළුවන්. හරි මම පර්සනලි කැමති කම්බියක් විදියට වෙනම හිතලා ගන්න. හරි ඔයාලගේ කැමැත්ත. හරි ඉතින් මේක මම කම්බියක් විදියට හිතලා ගත්තොත් පුතේ මේ කම්බිය නම් දැක්ක ගමන් මට තේරෙනවා වැඩක් නැති බව. ඇයි වැඩක් නැති වෙන්න හේතුව? ඔව් මෙයාගේ ප්‍රවේගයයි මෙයාගේ දිගයි. මෙයාගේ ප්‍රවේගයයි මෙයාගේ දිගයි දෙන්නම එකම දිශාවේ. අපි දන්නවා BLV පාවිච්චි කරනවා නම් මෙයාගෙන් B පෙන්නනවා මෙයාගෙන් කවුද V පෙන්නනවා මෙයාගේ දිගේ තමයි විදුත්ගාමක බලය ප්‍රේරණය වෙන්නේ. මේ තුන් දෙනා එකිනෙකට මොනවා වෙන්න ඕනද? ලම්බක වෙන්න ඕනේ. මෙතන V සහ L එකිනෙකට සමාන්තරයි. මෙතනත් V සහ L එකිනෙකට සමාන්තරයි. එහෙනම් ප්‍රේරණය වෙනවා නම් වෙන්නේ මෙන්න මේ අවස්ථාවල. හරි. මට කියන්නේ චුම්බක ක්ෂේත්‍රය තියෙනවා කොහටද හැමෝම තලය තුලට. චලනය වෙනවා ප්‍රවේගයෙන් මේ පැත්තට. එහෙනම් මෙයාගේ කෝෂයක් නිර්මාණය වෙනවා කොහාටද පුතේ? එහෙනම් ඉහළට. මෙයාගේ කෝෂය නිර්මාණය වෙනවා ඉහළට. මේකෙත් පුතේ චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට. එහෙනම් මෙයාගේත් කෝෂයක් නිර්මාණය වෙනවා කොහාටද? ඉහළට. හරි. එහෙනම් මෙයාගේ ප්‍රේරිත විදුත්ගාමක බලය මම BLV කියලා ගත්තොත් හැමෝම මෙයා BLV නම් මෙයාගේත් විදුත්ගාමක බලය කවුද? BLV. පුතේ ඒ දෙන්න විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා සපල විද්‍යුත්ගාමක බලය එහෙම නැත්නම් මෙයා තුල ගලන සපල ධාරාව කීයයි ලෙස සලකන්නේ? බිඳුවයි. සපල ධාරාව බිඳුවයි. බැරි වෙලා හරි මේක ත්වරණය වෙනවනම් සපල විද්‍යුත්ගාමක බලයට මොකද වෙන්නේ? මේක ත්වරණය වෙනවා. මොකද වෙන්නේ? බිඳුවයි. එයි
තොරණේ වුණාට ඉතින් පුතේ පස්ස දාලා ඉස්සරහා තොරණේ වෙන්නේ නැහනේ. ඉස්සරහා දාලා පස්ස වෙනම තොරණේත් නැහනේ. හරි ඉස්සරහා තොරණේ වෙනවා නම් යම් විදියකට පස්සේ ප්‍රවේගයත් ඒකම තමයි පුතේ. එහෙනම් ඉස්සරහයි පස්සයි වෙනම තොරණේ වෙන්නේ මේක 10 වෙද්දි මේක 10 නම් අරු 20 වෙද්දි මෙයා තාම 10 ඉන්නේ නැහනේ. ඒතකොට ගැලවිලා ගිහිල්ලානේ. හරි එහෙනම් මෙයා 20 නම් මෙයාත් කීයද? 20යි. මෙයා 30යි නම් මෙයා 30යි. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ගියාද? හරි තොරණයෙන් චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ගියාද කියන එක මත මෙයාගේ විදුත්ගාමක බලයේ වෙනසක් වෙන්නේ නැහැ. හරි දැන් බලාගන්න මේ කතාව. මෙයා ගැන හිතනවා. මෙයා මේ පැත්තට මෙයා මේ පැත්තට ඉස්සෙල්ලා එකයි මේකයි වෙනස මොකක්ද? අතරමැද කුඩා ප්‍රතිරෝධයක් සහිත තව කම්බියක් තියෙනවා. දැන් මේකේ නම් මේ පරිපතේ විතරයි හිටියේ පුතේ. මෙතන සංවෘත පරිපත එකයි. මෙතන සංවෘත පරිපත දෙකයි. දැන් මොකද වෙන්නේ? මෙයාගෙන් මෙහෙම කරන්ට් එක ගලනවා. මෙයාගෙන් මේ පැත්තට මෙහෙම කරන්ට් එක ගලනවා. මෙතෙන් ආවහම පස්සේ මෙහෙනුත් එනවා මෙහෙනුත් එනවා. එහෙනම් මෙහාට ගලනවා. එහෙනම් මට කියන්න මෙයා හරහා ධාරාවක් නොගලයි ධාරාවක් ගලයි. ධාරාවක් ගලයි. හරියට එකිනෙකට මොන වගේ කෝෂ දෙකක් වගේද මෙයා? මොන කෝෂ දෙකක්ද? එකම ලක්ෂ්‍ය දෙකටනේ මෙහෙනුයි සම්බන්ධ කරලා තියෙන්නේ. මොනගත කෝෂ දෙකක් වගේද? සමාන්තරගත කෝෂ දෙකක් වගේ. එහෙනම් මෙයා තුලින් පුතේ ධාරාව ගලනවා. අපි දැන් මේක බලමු පොඩ්ඩක් පුතේ. P අවස්ථාවේදී ඇමීටරේ පාඨාංගය ශුන්‍ය වේ. ආයෙත් අහලා. හරි. ඊට පස්සේ Q එහි ඇමීටරේ පාඨාංගයක් දක්වයි. අනිවා. හරි. ඊට පස්සේ පුඩුව සම්පූර්ණයෙන්ම චුම්බක ක්ෂේත්‍රයේ තුල නිසා සිරස් කම්බි මත විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය නොවේ. විකාර. හරි මේකක් නෑ. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරේ හරි කවුද? A හරි B හරි එහෙමනම් A හා B පමණි. හරි ගන්න පුළුවන් උත්තරේ කියවෙන උත්තරේ පස්වන උත්තරේ. අපි තව ටිකක් වවම් කමු මේක. හරි මෙහෙම A අස්සේ මේන් තියෙනවා. මෙහෙම එකක්. ඒ කියන්නේ මෙහෙම එකක්. බෙන් කම්බි 3යි. ඇමීටරේ මෙතන. කම්බි 3යි. ඇමීටරේ මෙතන. ධාරාවක් ඇත නැත. ධාරාවක් ඇත නැත. පාඩම් කරලා කටපාඩම් කරලා කරන්න බෑ ඒවා. හරි? හිතන්න ඕන. හැබැයි මේවා තීරණය වෙනවා පුතේ මේ කම්බි වල ප්‍රතිරෝධ තියෙනවද නැද්ද කියන එක මත. ගානේ නම් කියලා තියෙන ප්‍රතිරෝධයක් තියෙන කම්බි නෙමෙයි. ප්‍රතිරෝධයක් නැති කම්බි. හරි. දැන් මං අර විදිහටම පුතේ කෝෂයක් අඳිනවා මෙහෙම. තව කෝෂයක් අඳිනවා මෙහෙම. තව කෝෂයක් අඳිනවා මෙහෙම. හරි ඕන් කම්බි තුන ඇඳා. ඒ තුනේම උඩට විද්‍යුත් ගාමක බල. මොන ගතයි? මේ කම්බි දෙක මේ කෝෂ මේ දෙක කෝෂ දෙකක් කියලා හිතන්නකෝ. එතකොට හරි මේ දෙන්න සමාන්තරගතයි. එතකොට මේ දෙන්න සමාන්තරගතයි නම් පුතේ මෙන් ඇමීටරේ මෙන්න ඇමීටරේ පුතේ දැන් අපි දන්නවනේ සමාන්තරගත කෝෂයක මේකේ විද්‍යුත්ගාමක බලය E නම් මේකේ විද්‍යුත්ගාමක බලයත් E නම් E සමාන්තරගත නම් ඒකේ විද්‍යුත්ගාමක බලයත් කවුද? සමාන්තරගත සම්බන්ධයේ විද්‍යුත්ගාමක බල වෙනස් වෙන්නේ නැහැනේ සර්ව සමකෝෂ නම්. එහෙනම් පුතේ මෙයත් කවුද? E. එහෙනම් මෙයත් කවුද? E. මෙයා ගලන්නේ නැහැ. හරි. ඒ වුණාට මේ මෙහෙම කියනවා පුතේ මේ කම්බියේ ප්‍රතිරෝධ තියෙනවා. මේ කම්බියේ ප්‍රතිරෝධ තියෙනවා. දැන් ඇමීටරේ පාඨාංග ගැන අහනවා. සමාන ප්‍රතිරෝධ තියෙනවා තුනටම. සමාන ප්‍රතිරෝධ තියෙනවා තුනටම. පිරුච්චර වදින්න ඉපස් හරි. ඉතින් සමාන ප්‍රතිරෝධ තියෙනවා කියලා තුනටම පුතේ එහෙනම් මම මෙතන ලියාගන්නේ කවුද? E
මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කවුද? සිම්පල් R. මෙයාට පුතේ ඒත් විදුත්ගාමක බලය Eමයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය R බෙදීම 2යි. හැබැයි ඉතින් අභ්‍යන්තර ප්‍රතිරෝධය නම් එකමද වෙනස්ද? වෙනස්නේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වුණාට කෝෂ දෙකේ විද්‍යුත්ගාමක බල දෙක සමානයි. විද්‍යුත්ගාමක බල දෙක සමාන නම් පුතේ එනම් මේ පරිපතේ ධාරාවක් ගලන්න හේතුවක් නැහැ. මේ පාර විභාගේ ප්‍රශ්නෙත් දන්නේ නැහැ අපි ඩිස්කස් කරේ. හරි ඕකේ හරි. පුතේ මෙහෙමයි. බයිසිකල් රෝදයක ස්පෝක් කම්බි 16ක් පවතී. තලයේ ශ්‍රාව ඝනත්වයේ B වූ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තබා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ඒ අක්ෂය වටා භ්‍රමණය කරනු ලැබේ. එහි අක්ෂය හා පරිධි අතර ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වන්නේ. අක්ෂය හා පරිධි අතර ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය. හරි. මට කියන්නකෝ පුතේ මේකේ අක්ෂය හා පරිධි අතර ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය කිව්වහම මේකේ මම හිතනවා මෙහෙම. තලය තුලට චුම්බක ක්ෂේත්‍රයක්. හරි. තලය තුලට චුම්බක ක්ෂේත්‍රයක්. ඊට අමතරව පුතේ මම ඉස්සරෝම පොඩ්ඩක් මේක බලා ගන්නම් මේ අපි එක කම්බියක් විතරක් තියනවා කියලා. එක ස්පෝක් එකක් තියෙනවා විතරක් තියෙනවා කියලා හිතලා මෙයාගේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය පොඩ්ඩක් ප්‍රකාශනය ගමු. ඔය හැම එකක්ම ව්‍යුත්පන්න කරන්න පුතේ මොන නියමයෙන්ද? ෆැරඩේ නියමයෙන්. ෆැරඩේ නියමයෙන් අපිට ලියා ගන්න පුළුවන් අනේ අම්මේ. හරි මොකද මේ? හරි ෆැරඩේ නියමයෙන් අපි ගන්නේ මොකද්ද? E සමානයි 5 බෙදීම T. හරි 5 බෙදීම T. 5 වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් කවුද? BA. එහෙනම් මම ලියා ගන්නවා E සමානයි BA බෙදීම T කියලා. හරි පුතේ මම මේකට හොඳම දේ තමයි දැන් කොච්චර කාලයක් ආදේශ කරන්නේද? ඒකක කාලයක්. ඒකක කාලයක්. එහෙනම් මම බලා ගන්න ඕනේ ඒකක කාලයකදී ඡේදනය වන වර්ගඵල. මේ කම්බියෙන් විතරයි මම හිතන්නේ පුතේ. මේ බයිසිකල් රෝදේ මේ පැත්තට තමයි කැරකෙන්නේ. ඒකක කාලයකදී තමයි මේක දැන් අපි හොයාගන්න ඕනේ. එහෙනම් ඔයාලා ඒකක කාලයකදී කෙසේ වෙතත් පුතේ එක වටයකදී මෙයා ශ්‍රාවයේ කොච්චර ප්‍රමාණයක් කපනවද පුතේ කියන්නකෝ 5r වර්ගය. 5r වර්ගය. හරි මෙතන r කියන්නේ මොකද්ද? ස්පෝක් එකේ අරය එහෙම නෙමෙයි ඈ ස්පෝක් එකේ දිග. කැරගෙන වෘතයේ අරය. හරි 5r වර්ගය කියන්නේ එක වටයක්. එක වටයක් නෙමෙයි තප්පරයට f ගාණක් යනවා නම් තප්පරයට f ගාණක් යනවා නම් අන්න එහෙමනම් එක වටයකදී වගේම තප්පරයට වට ගාන. හරි එහෙනම් මට ලැබෙන ප්‍රකාශනය E සමානයි B5r වර්ගය f කියලා. අනේ හැබැයි ගානේ මට සම්බන්ධ කරන්න තියෙන්නේ මොකද්ද? ඔමේගා. එහෙනම් මම ලියනවා B5r වර්ගය f වෙනුවට ඔබට ලියන්න පුළුවන් ඔමේගා සමානයි 2πf. එහෙනම් f වෙනුවට ලියා ගන්න පුළුවන් කවුද? ඔමේගා බෙදීම 2π. ඔමේගා බෙදීම 2π. මේ ෆයිට මේ ෆයි කැපිලා යනවා. එතකොට මට ලියා ගන්න පුළුවන් br වර්ගය ඔමේගා බෙදීම 2. මේ එක ස්පෝක් එක විද්‍යුත්ගාමක බලය. මේ එක ස්පෝක් එක විද්‍යුත්ගාමක බලය. දැන් පුතේ අපි මොකද කරන්නේ? ගන්නවා මේ විද්‍යුත්ගාමක බලයේ දිශාව හොයන්න දකුණත් නියමය. මේ ඇඟිල්ල කාගේ දිශාවටද? චුම්බක ක්ෂේත්‍රය. මෙයා කැරකෙන දිශාව. මෙයාගෙන් තමයි ගලන ධාරාවේ දිශාව. එහෙනම් මතකයිනේ මැද ඇඟිල්ලෙන් කියවෙන දෑ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව. කෝෂයක් විදිහට සැලකුවොත් කෝෂයේ ධනාග්‍රයේ දිශාව. ආයේ පරිපතේ ධාරාව ගලන දිශාව. එහෙනම් මේක කෝෂයක් විදිහට සැලකුවොත් කෝෂයේ ධනාග්‍රය තියෙන කොහරද? ඉහළට. ඒ වගේම මෙයක් දැන් මේ පැත්තට කැරකෙනවා. මේකෙත් කෝෂයේ ධනාග්‍රය තියෙන්නේ මෙහාට. දැන් මෙයා කැරකෙන්නේ පුතේ මෙහාට. මෙහාට කැරකෙද්දී මෙයා ඉහළට. මෙයා ගැන හිතන්න. චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට මෙයා කැරකෙන්නේ මෙහාට. ඒතර මෙයා තුල පුතේ කෝෂය නිර්මාණය වෙන්නේ පහළට. හරි. මෙයා තුල චුම්බක ක්ෂේත්‍රයේ තලය තුලට මේ පැත්තේ ස්පර්ශීය ප්‍රවේගය. එහෙනම් මෙයා තුල කෝෂය මෙහාට. එහෙනම් මේ හැම කෝෂයකම විද්‍යුත්ගාමක බලය හරි හැම කෝෂයකම විද්‍යුත්ගාමක බලය තියෙන කේන්ද්‍රය දිහාවටද කේන්ද්‍රයෙන් ඉවතරද? කේන්ද්‍රයෙන් ඉවතර. එහෙනම් මේ විද්‍යුත්ගාමක බලයේ දිශාව වෙනස් කරන්න නම් අපිට මොනවද කරන්න පුළුවන්? විද්‍යුත්ගාමක බලයේ දිශාව වෙනස් කරන්න. මොකද කරන්න පුළුවන්? ඔහොමම තියලා මේකේ ඉතිරි පද ටික E ගේ දිශාව වෙනස් කරන්න නම් මොකද කරන්න පුළුවන්? B මෙහාට තියෙනවා නම් B අනිත් පැත්තට. ඒ කියන්නේ B ගේ දිශාව තලය තුලට තියෙන එක තලයෙන් එළියට ගන්න එක හෝ මෙහාට කැරගෙන එක අනිත් පැත්තට. දෙකම එකපාරට වෙනස් කරුවොත් ආවම මේ පැත්තට වයි. හරි ආවම මේ පැත්තට වන. එහෙනම් මෙන්න මේ ටිකේ බලන්නකො මේ තියෙන්නේ ඔක්කොම ඍණාග්‍ර.
ඍණාග්‍ර ටික ඔක්කොම සෙට් වෙන්නේ මොන දිශාවටද පුතේ? එකම දිශාවට. ඍණාග්‍ර ඔක්කොම සෙට් වෙන්නේ එකම දිශාවට. මේ එකට. එහෙනම් මේවා නිකන් මොනගත කෝෂ සෙට් එකක් වගේද? සමාන්තරගත කෝෂ සෙට් එකක්. සමාන්තරගත කෝෂ සෙට් එකක් නම් විද්‍යුත්ගාමක බලය එකක විද්‍යුත්ගාමක බලයට සමානයි නේ. එහෙනම් එකක අරක නම් දෙන්නෙක් හිටියත් ඒකමයි. තුන් දෙනෙක් හිටියා නම් ඒකමයි. 16 දෙනෙක් හිටියත් ඒකමයි. කීයද උත්තරේ? පළවෙනි උත්තරේ. දැන් ඒ වුණාට මෙහෙම දෙයක්. මේවට ප්‍රතිරෝධ තියෙනවා කිව්වොත් මේවට ප්‍රතිරෝධ තියෙනවා කිව්වොත් විද්‍යුත්ගාමක බලය වෙනසක් වෙන්නේ නෑ. හැබැයි අභ්‍යන්තර ප්‍රතිරෝධය දැන් එන්නේ R බෙදීම 16යි. ඇයි මේව මොනගත කෝෂද? ඍණාග්‍ර ටික එකටයි. ඊට පස්සේ මේකේ රිම් එකෙන් පුතේ රිම් එකෙන් ධනාග්‍ර ටික ඔක්කොම එකට සම්බන්ධ කරනවා. එතකොට මෙතනයි රිම් එකයි අතර බල්බ් එකක් දැම්මොත් පුතේ එකක් තියෙද්දි දීප්තියත් තමයි දෙකක් තියෙද්දි දීප්තිය. තුනක් තියෙද්දි හතරක් තියෙද්දි ඔක්කොගෙම දීප්තිය එකමයි. ඇයි විද්‍යුත්ගාමක බලය වෙනසක් වෙන්නේ නෑ. බල්බ් එකේ ප්‍රතිරෝධයෙන් බෙදපුවම ලැබෙනවා ගලන ධාරාව. හැබැයි මේවට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබුණොත් දැම්මට ගලන ධාරාව වෙනුවට සලකන්න වෙන්නේ කවුද? ඒ කියන්නේ එකක විද්‍යුත්ගාමක බලය බෙදනවා කාගේ ප්‍රතිරෝධයෙන්ද පුතේ? බල්බ් එකේ ප්‍රතිරෝධයෙන්. මොනගත කෝෂ සෙට් එකක්ද දැන්? මොනගත කෝෂ සෙට් එකක්ද? සමාන්තරගත කෝෂ සෙට් එකක්. එහෙනම් එකක ප්‍රතිරෝධය සිම්පල් R නම් R බෙදනවා N වලින්. එහෙනම් ස්පෝක් ගන්න වැඩි වෙන්න මේක නියතයි මේක නියතයි n ප්‍රමාණයෙන් එන්න වැඩි වෙනවා. n ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් එන්න අඩු වෙනවා. එතකොට මේ පදේ මොකක් වෙනවද? අඩු වෙනවා. ඒ පදේ අඩු වෙනවා කියන්නේ ගලන ධාරාව වැඩි වෙනවා. ඒ කියන්නේ බල්බේ දීප්තිය වැඩි වෙනවා. චුට්ටක් බල්බේ දීප්තිය වැඩි වෙනවා. ওই වගේම තමයි මේ වගේ ස්පෝක් කම්බි වලින් මේක පුරේවුවොත් මොකද්ද මට ලැබෙන හැඩතලේ? තැටියක්. එහෙනම් තැටියක විද්‍යුත්ගාමක බලය සඳහා මට භාවිතා කරන්න පුළුවන් මොකද්ද ප්‍රකාශනය? E සමානයි B5R වර්ගය F. තේරුණා නේද පුතේ කතාව එහෙමනම්? හරි. ඕක තමයි සිද්ධිය.